And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන සරණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා වෙනස් වෙයි. අනිවාර්යයෙන්ම බෞද්ධාගමට මුල් තැන දෙන්න ඕනේ. කිසිම ගැටලුවක් නෑ. මේක බෞද්ධ රටක් කරුණා කරලා ජනමාධ්‍යයේ ඇත්ත කතා කරන හොඳයි. ජාති අතර ප්‍රශ්න ඇති කරන්න ඉඩ දෙන්න එපා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාත්‍යන්තර ත්‍රස්තවාදී විශ්ලේෂණය. The greatest threat to us is not from IS. It is that we have damaged that precious relationship between the Muslims and the Sinhalese. වැඩවලන අමාත්‍යවරු තිදෙනෙක් දියුරුම් දෙති. වඩු කර්මාන්තකරුවන්ගේ ගැටලුව අගමැති හමුවට. ප්‍රදේශ රැසකට සැප්තැම්බර් දක්වා තද වැසි සහ සුළං. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයාට බහර දී තිබෙනවා. මේ අතර ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධුර කිහිපයක් සඳහා වැඩ බලන අමාත්‍යවරු අද දිවුරුම් දුන්නා. රිචඩ් බදුදීන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කර්මාන්ත හා වාණිජ කටයුතු දෙගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බලන අමාත්‍යවරයා ලෙස බුද්ධික පතන මහතා දිවුරුම් දුන්නා. මීට පෙර කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද බුද්ධික පතිරණ මහතායි. රවුෆ් හකීම් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වැඩ බලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා දිවුරුම් දුන් අතර කබීර් හෂීම් මහතා දැරූ මහා මාර්ග සහ මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බලන අමාත්‍යවරිය ලෙස අනුමා ගමගේ මහත්මිය දිවුරුම් දුන්නා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව අද ජනාධිපතිවරයාට බහර දුන්නා. ALAM හිස්බුල්ලා මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නැගෙනහිර ආණ්ඩුකාර ධුරයට පත් ෂාන් විජේලාල් ද සිල්වා මහතා අද ත්‍රිකුණාමලයේ පිහිටි කාර්යාලයේදී වැඩ බාරගත්තා. නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැළමින් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වර්ෂාවත් සමග සුළඟේ වේගයද ඉහළ යා හැකි බවයි. නිරිතදිග මෝසම සක්‍රිය වීම නිසා දින කිහිපයක සිටම බස්නාහිර, වයඹ, සබරගමු ඇතුළු පළාත් කිහිපයකින් වැසි වාර්තා වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ලෙන් වාර්තා වූ බවයි. එහි අගය දැක්වුණේ මිලිමීටර් 130ක් ලෙසයි. ඊයේ ඇදහැළුණු වර්ෂාවත් සමග හමාගිය තද සුළඟකින් මොණරාගල, සියමලාණ්ඩුව, කිඹුලාවිල ප්‍රදේශයේ නිවාස 10කට පමණ හානි සිදු වුණා. සුළඟින් කොස්, පොල්, ගම්මිරිස් ඇතුළු වගාවන් රැසකටද හානි වී තිබෙනවා. ඊයේ හුලා පටන් ගත්තා සම්මුණ ඉවරයි විනාශ වෙලා තියෙන්නේ දැන්. ගම්මිරිස්සෙන් ඔක්කොම කඩන් වැටිලා උලගේ ගිහිල්ලා භාගයට භාග ඉවර වෙලා තියෙන්නේ. කොන්ට්‍රැක්ට් කරන් තියෙනවා. ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශය හරහත් වර්ෂාව සමග තද සුළං හමා ගියා. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ද මෙම තද සුළං තත්ත්වය වාර්තා වුණා. පෝකන්දර ප්‍රදේශය හරහා ඊයේ පස්වරුවේ හමාගිය සුළඟකින් ගස් කඩා වැටීම නිසා ප්‍රදේශයේ විදුලි රැහැන් වලට මෙලෙස හානි වී තිබුණා. එහෙත් එම විදුලි රැහැන් වල විදුලිය අද පෙරවරුව වන විටත් විසන්ධි වී තිබුණේ නැහැ. කඩාවෙන්න ගාම අපි කෝල් කරා මේ විදුලි බල මණ්ඩලයට කතා කරාම එන්නම් කිව්වා. ඊට පස්සේ රෑ 1ට කතා කරා, ආයි 3ට කතා කරා. එන්නම් එක තමයි කියන්නේ. ආවේ නැහැ. නෑ. එන්නම් කියන එච්චර තමයි. කවුද එහෙම කියන්නේ? ඒ බෝඩ් එකේ කට්ටිය. මේ අතර පවතින අධික වැසි තත්ත්වයත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ 10 වන උපරිම වේගය පැයට කිලෝමීටර් 60 දක්වා සීමා කර තිබෙනවා. කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනේ වර්ෂාවත් සමග තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.
නිතික මෝසමේ බලපෑම මත මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඒ වගේම උතුරු සහ උතුරු මැද වායගේ පළාත්වලත් විටින් විට හමන තරමක තද සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන් පැයට කිලෝමීටර් 50-60 පමණ. මේ සම්බන්ධවත් විශේෂයෙන් එම ජනතාව අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටින්න කැමැතියි. මෙම සුළං තත්ත්වය සහ වැසි තත්ත්වය ලබන සැප්තැම්බර් මාසය දක්වා පැවති හැකි බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවට අනුව බස්නාහිර දකුණ මධ්‍යම සබරගමුව වයඹ පළාත් වලින් සහ අනුරාධපුරය වවුනියාව මන්නාරම යන දිස්ත්‍රික් වලිනුත් හෙට වැසි අපේක්ෂා කළ හැකියි. මෙම වර්ෂාව සමග පැයට කිලෝමීටර් 50ක පමණ වේගයකින් තද සුළංද හමා යා හැකි බවද කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින්ම ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 60ත් 65ත් අතර වේගයකින් ඉහළ යා හැකි බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඒ මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නවා. මේ නිසා විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වල ජනතාව සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්න කැමැතියි. වඩු කර්මාන්තයේ ගැටලුව තවමත් විසඳී නොමැති බව පවසමින් මොරටුව මහනගර සභාව ඉදිරිපිට ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහය හෙට උදෑසන 10 සිට මාරාන්තික උපවාසයක් බවට පත් කරන බව මොරටුව මහනගර සභාවේ නගරාධිපතිවරයා සඳහන් කරනවා. ජාත්‍යන්තර පරිසර දිනයේදී පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වඩුමඩු ලීමෝල් සහ ගස් කැපීමට භාවිත කරන මැෂින් මෙරට තුල තහනම් කරන බව පැවසුවා. ඊට පසුදින මොරටුවේ පාරම්පරික වඩු කර්මාන්තකරුවන් ඊට විරෝධය පළ කළා. අනතුරුව වඩුමඩු තහනම ගැන අපි මොරටුවේ වඩු කර්මාන්තකරුවන්ගෙන් විමසුවා. පොඩි මිනිහට කරන්න බෑනේ රටින් ලීගෙන පොඩිව තියන්න පුළුවන් ඒක කරන්න. උඩු ගංජායි තමයි ඉතින් විකුණන්නේ. අනතුරුව පරිසර අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කළේ සම්ප්‍රදායික වඩුමඩු තහනම් නොකරන බවයි. කෙසේ වෙතත් දිවයින පුරා ලියාපදිංචි ජංගම ලීමෝල් 300ක් පමණ 2022 වසරෙන් පසුව තහනම් වන බව එම නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් ගැටලුව තවමත් විසඳී නොමැති බව පවසමින් මොරටුව මහනගර සභාවේ නගරාධිපතිවරයා සහ වඩු කාර්මිකයන් පිරිසක් අද දෙවැනි දිනටත් සත්‍යාග්‍රහයේ නිරත වනවා. හෙට දිනේදී අපි ජනතාවට කිව්ව පරිදි උදේ 10න් පසුව අපි අර මාරාන්තික උපවාසයට යනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද මේ සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. වඩුමඩුව ඒකට නතර කරනවා නම් මං හිතන්නේ ඒක විකල්පයක් නෙවෙයි. ඒක එක්සත් ජාතික පක්ෂයේ මේ ආණ්ඩුවේ මතය නෙවෙයි කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. මොනම හේතුවකටවත් මේ රටේ නීත්‍යානුකූලව පවත්වා ගන්න කිසිදු අඩුමඩුවක් තහනම් කිරීමට තවදු 5කින් තවදු 50කින්වත් ඒ අවශ්‍ය ප්‍රතිපාදන හදන්න අපි සහයෝගය දෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමනාත් සිරි දොළවත්ත මහතා අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කළා. මේ අය නිකුත් කරන්න හදන චක්‍රලේඛයට පෙර නිකුත් කරන ලිපියේ පැහැදිලිව දක්වලා තියෙනවා මේ වඩුමඩු ක්‍රියාත්මක කිරීමේදී අදාළ ලේඛන දෛනිකව ලේඛන සකස් කරන්න ඕනේ. මාසිකව ලේඛන සකස් කරන්න ඕනේ. ඒ ඉන්න අනතුරු වන නිලධාරියට ඉදිරිපත් කරනවා. ඉතින් මේ වගේ දුෂ්කර තාක්ෂණික ක්‍රියාවන් හඳුන්වා දීම තුලින්ම සිද්ධ වෙන්නේ මේ වඩුමඩුවේ පැවැත්ම නැතර නැති වෙලා යනවා. වඩු කර්මාන්තය පිළිබඳ අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අගමැතිතුමා පවසනවා. ඒ අද අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී. ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ වඩු කර්මාන්තය දියුණු කරන්න. ඒ දියුණු කරන්නට නවීකරණය කරන්න උවමනා ආධාර දෙනවා. අනික් අතට අපිට උවමලා තියෙනවා දැව විශේෂයෙන්ම ලංකාවේ ආරක්ෂා වන වගාවට යට වෙලා තියෙන 120. ඒක වැඩි කරන්න. ලංකාවේ තියෙන දැව ප්‍රමාණය වැඩි වෙනවා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ වනාන්තර ආරක්ෂා කිරීම පමණයි. ඒ සඳහා තියෙන ජංගම කර්මාන්ත ශාලා චේන්ස්වා පාලනය කරන්න. මේ විදිහට ගියොත් 128ක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කිසි විටක වඩු කර්මාන්තය ගැන අපිට තකහන්න උවමනා නැහැ. කර්මාන්තය ඉදිරියට ගෙනියන්න. ඒ සඳහා 2003 අපි නවීකරණ වැඩසටහනක් ආරම්භ කරා. ඒක ඉදිරියට ගෙනියන්න ඊට පස්සේ අවස්ථාව ලැබුණේ නැහැ. එහෙනම් යලිත් නවීකරණය. ඒ සඳහා ප්‍රශ්න ගණනාවක්. මුදල් ප්‍රශ්න, අලෙවි ප්‍රශ්න, තාක්ෂණය ලබා ගැනීම. මේ ගැනත් අපි සාකච්ඡා කරේ විශේෂයෙන්ම තාක්ෂණයේ තියෙන මොරටු කර්මාන්තයයි මොරටු විශ්වවිද්‍යාලයයි අපි ආරම්භ කරපු ATI ආයතනය. එතනින් මේ වඩු කර්මාන්තයේ නවීකරණය මුදල් ගැන වැඩ කටයුතු කරන්න මුදල් ඇමති රාජ්‍ය ඇමති තුන්නේ මොරටුවේ. මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙයි කියලා. අමාත්‍යාංශයේ කිව්වේ චක්‍රලේඛනේ සංශෝධනයක් වුණා කියලා. ඒක අපි ක්‍රියා කරන දැන්ටම ඒකම්තුමත් හම්බෙලා තියෙනවා. මේ කර්මාන්තය පැරණි ඒ කාලේ කරා වාගෙම විශාල කර්මාන්තයක් වෙනවා. ලංකාවට සීමා නොකර අපි කැමති
විදේශ රටවලට මේක ලබලා දෙනවා. 2015 වසරේ ජනවාරි 8 වැනිදායින් පසු මෙරට ජාතික ආරක්ෂා පිළිබඳ ව්‍යුහය බිඳ වැටුණු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. මේ අතර ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සඳහන් කළේ මූලික ආරක්ෂක කටයුතු සිදු නොකිරීම හේතුවෙන් වසරක් පාසා පාස්කු ඉරිදාවැනි ඛේදවාචකයන්ට ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදුවන බවයි. ආගමික නායකයින් විද්වතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ මහනුවරදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. එහිදී මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පැවසුවේ 2015 වර්ෂයේ සිට ජාතික ආරක්ෂක ව්‍යුහයේ තත්ත්වය පහළ දමා තිබූ බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය කළ බව කියන සහරාන් පිළිබඳ ඇතැම් තොරතුරු බුද්ධ්‍යංශ නිලධාරීන් සතුව තිබූ නමුත් ප්‍රහාරයෙන් පසුව නායකයින් සිදු කර ඇත්තේ ඒ පිළිබඳ ලිපි හුවමාරුවක් පමණක් බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ. ජනාධිපතිත්වය අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩල පාර්ලිමේන්තුව අධිකරණය මේ කියන සියලු ක්ෂේත්‍රයන් ආකූල ව්‍යාකූල අපි බොහෝ දෙනෙක් ඒක පිළිගන්නවා. 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ නැෂනල් සිකියුරිටි ස්ට්‍රක්චර් එක හරියට ක්‍රියාත්මක වුණේ නැත්තේ ඔය ප්‍රශ්නේ නිසා. අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ රටේ නිලධාරි තන්ත්‍රයට. ඒ නිලධාරි තන්ත්‍රය විසින් රට කරගෙන ගියා දින 51 ආණ්ඩුව තුළ. ඒ කාලවකවානුව තුළ රටේ ආහාර හිගයක් ඇති වුණේ නැහැ, අත්‍යවශ්‍ය බඩුවල හිගයක් ඇති වුණේ නැහැ, ඉන්ධන හිගයක් ඇති වුණේ නැහැ. ඒ වෙන දෙයක් තියා මහාචාර්යතුමනි ඔබතුමාත් දන්නවා මේ රටේ සාමාන්‍ය පෙළ විභාගය ඉතාම සාර්ථකව සිද්ධ කළා. කිසිම විභාග වංචාවක් වුණේ නැහැ, ප්‍රමාදයක් වුණේ නැහැ. මාලිගාවට ප්‍රහාරයක් එල්ල වෙයි කියන එක තියෙනවා පොළුවේ. පෙරහැරේ මොකක් හරි වෙයි කියලා මේ අවිනිශ්චිතතාවය පැහැදිලිව තියෙනවා. මහ ජනතාවගේ සෝදිස් කණ්ඩායම අවශ්‍යයි. කිසිම ඒ ගැන සූදානමක් නැහැ. මේ ත්‍රස්තවාදී ක්‍රියාදාමය තුළ ක්‍රියාත්මක වන බව මුස්ලිම් මවුලවතුමාලා අමනාපෙන් දෙපා ඔබතුමාලා දැනගෙන හිටියා. කාත්තන්කුටි ආදී ඒ ප්‍රදේශවල සිද්ධ කරපු දේවල් කරා විවාසාව පාවිච්චි කරලා රට ඉන්දියාස් හදාගෙන මේ යන ගමන මොකක්ද එකක් කියලා පැහැදිලිවම දැනගෙන හිටියා. නමුත් ඒ තොරතුරු ලබා දුන්නේ නැහැ. මේ අතර මහින්ද රාජපක්ෂ කේන්ද්‍රය සංවිධානය කළ තවත් වැඩසටහනක් ඊයේ කොළඹදී පැවැත්වුණා. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. What is important for you to understand is that the group called Abu Bakr al-Baghdadi, he claimed the attack in Sri Lanka, that Jahran Qasim takes a pledge of allegiance to Abu Bakr al-Baghdadi. Anyone who takes a bayah or the oath of allegiance to that leader, that person wants to die. And he has an ideology where they believe in 5 things. One is they will go to heaven. They will have an audience with God. God is known in Arabic as Allah. And you will be forgiven for your sins and vices. Is that you can take 70 relatives to heaven. That is why some of the relatives, I think the young boys are very happy about it. But please don't go and attempt it. Okay. That is, you can have 72 beautiful girls. President Rajapaksa, you are smiling. Prime Minister, you are smiling as well. So this is Zahran's promise to the fighters. And young boys, you know, their hormonal levels are different too. They want to have 72 girls. Sri Lanka is a country that has fought terrorism for 27 years. Sri Lanka has some of the most capable military, law enforcement and intelligence services. But during that period, we had 2 major problems in this country. That is, the leadership was divided. There was no collective leadership. We cannot blame the Sri Lankan security and intelligence services for this attack. I want to share with you that the intelligence existed. It is very rarely that any country will receive such precise intelligence of an attack in the making. I have seen the original intelligence report. It mentions Zahran, the members of his group, and it mentions the mode of attack that was deployed. And it even says it is going to be churches. It is true that the DIG in charge of MSD informed 225 principal staff officers. They informed the diplomatic corps. They informed the judges. They informed President Mahinda Rajapaksa's PSO. They informed Chandrika Kumaratunga's
PSO. They also informed Mrs. Premadasa's security. But they did not inform the churches. Not only that, the indomitable spirit of the security and intelligence services that existed in the past did not exist during that time. That spirit had been taken away. This cannot be questioned by anyone. During the pre-2015 period, those who were in office during that time, they were hunters. Their mindset is they waited for names like Zahran to come about, go and hunt them relentlessly and bring them to justice, either catch them or kill them, incapacitated. But after 2015, the mindset had totally changed from being a hunter to a fisherman, where you will put the rod and you will wait for the terrorists to come. So I want you to know that it is not a failure of intelligence, it is a failure of leadership that resulted in those attacks. We have to create what you call a National Security Act, that Sri Lanka has to build a rehabilitation program. Those who have been arrested, they have to be put under rehabilitation. Sri Lanka had such a wonderful rehabilitation program. Without any further delay, implement this program. Religious and spiritual rehabilitation, social and family rehabilitation, creative arts in rehabilitation, recreational rehabilitation, and also the psychological rehabilitation. If you don't rehabilitate those who are in custody, we will have terrorists. Those who we have arrested, when they come out, they will turn to IS. This is inevitable. Second is, we have to build a program for building bridges between the communities. But the Muslim political leaders, after the attacks, went and spoke nonsense on television. I watched it myself and I was ashamed that we allowed them to speak nonsense. They said that they are keeping the swords to protect their women and also to cut grass. This shows their level of intellect and understanding of national issues. That infuriated the people of this country. So I want to tell you that we have to create a program to build bridges between the Sinhalese and the Muslims. The relationship between the Sinhalese and the Muslims is not the same. The greatest threat to us is not from IS. It is that we have damaged that precious relationship between the Muslims and the Sinhalese. විධායකය සහ ව්‍යවස්ථාදායකයේ අර්බුදය හේතුවෙන් බුද්ධි පරීක්ෂණ අඩාල වී ඇති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එන සතියේ කැඳවලා තියෙනවා බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මැතිතුමා. සේවය කරන කිසිම බුද්ධ්‍යංශයේ නිලධාරියෙකුට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දීමට අවසර දෙන්නේ නැහැ කියලා ඒක නවත්වනවා කියලා ජනාධිපතිවරයා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. අනෙක් අතට කතානායකතුමා තර්ජන කරනවා මේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ නියෝග අනුව පෙනී සිටින්නේ නැතිනම් ඒතොර ඒ අයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. පරස්පර නියෝග මේ බුද්ධ්‍යංශයට දෙනවා නම් එතකොට අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්ච දේ අතීතයට සීමා වෙන්නේ අනිවාර්යෙන්. මේ විදිහේ සිද්ධි වැළැක්වීම සඳහා ප්‍රමුඛ කාර්යභාරය තිබෙන බුද්ධ්‍යංශය කොහොමද වැඩ කරන්නේ මේ වාතාවරණය තුල? අද පත්තරේ වාර්තා කරනවා ISIS ගැන ඉන්දියාවෙන් තවත් අනතුරු ඇඟවීම. සැකකටයුතු දුරකථන අංක 5ක් ආරක්ෂක බලධාරීන් අතර. එතකොට දැන් මේ තේරීම්කාරක සභා නාටකය මේ දවස ගානේ ජනතාවට පෙන්නකොට බුද්ධ්‍යංශ අසරණ වෙනකොට මේවා කොහොමද හොයන්නේ? මේ තුලින් වෙන්නේ තවත් බෝම්බයකට පාර කැපීම. මේ රටේ යම් සිදුවීමක් සිද්ධ වුණොත් එහෙම වෙන්න එපා. අපි කියනවා මේ විධායකයයි කතානායකවරයාගේ තියෙන මේ බේරගන්න බැරි රණ්ඩුව තමයි මේකට වග කියන්න ඕන කියලා අපි බොහොම පැහැදිලිව කියනවා. පාස්කු ඉරිදා ප්‍රහාරමාලාවෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය තවමත් යථා තත්ත්වයට පත්ව ඇතැයි තමන් විශ්වාස නොකරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා. ඒ අද කැලණිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තේරීම්කාරක සභාවට මොකද වෙන්නේ? ඒ සභාවේ වැඩ කටයුතු අනිවාර්යයෙන්ම න්‍යාය පත්‍රය අනුව සිද්ධ වෙනවා. එක එක්කෙනාට ඕන විදියට වැඩ කරන්නේ සභාව ලෑස්තිත් නැහැ. එක එක්කෙනා කියන වෙලාවට ඒ සභාව නවත්තන්න ලෑස්තිත් නැහැ. හැබැයි ජනාධිපතිවරයා දැඩි තීන්දුවක ඉන්නවා මේක නතර කරන්නයි කියලා. මේක එපා අවශ්‍යතාවයක් නැහැ කියන එක. ජනාධිපතිවරයා දැඩිව හිටියට පාර්ලිමේන්තු වැඩවලට යට අත ගහන්න බෑ. ඒක එයා දැනගන්න ඕනේ. පහුගිය දවස්වල දෙපාරක් අත ගහන්න ගිහිල්ලා සවුත් වුණා අපි දැක්කා. ආපහු අත ගහන්න ආවත් ඉතින් ඒකම තමයි වෙන්නේ ආපහු. තේරීම්කාරක සභාව මේ
වෙන්නේ ජනාධිපතිවරයා පිටම පටවන්න 21 වෙනිදා වෙච්ච සිද්ධිය. ජනාධිපතිවරයාගේ වගකීම් පැහැර හැරලා නම් එයාට ඉතින් ඒකට කරගහන්න වෙයි අනිවාර්යයෙන්ම. මම පිළිගන්නේ ආරක්ෂාව දැන් තියෙනවා කියලා රටේ තිබුණ තත්ත්වයට සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා කියලා. ජනාධිපති ඇතුළු පිරිස එහෙම කියනවා. මම මේක අනුමත කරන්නේ. ඔබතුමා කොහොමද මේ අනුමත කරන්නේ නැත්තේ රටේ ආරක්ෂාවක් නැහැ කියලා? මේ වගේ ත්‍රස්තවාදයක් ඔහොම ඉවර කරන්න පුළුවන් නම් අපිට ලෝකේ පුරාවට ගිහිල්ලා හුඟක් සල්ලි හම්බ කරගන්න පුළුවන්. මුළු ලෝකෙම අපිට ආරාධනා කරයි. ත්‍රස්තවාද ඉවර කරන්න එන්න කියලා. ඒවා එහෙම ඉවර කරන්න බෑ. ඒවා ගැන දන්නේ නැති තේරෙන්නේ නැති මෝඩයෝ තමයි කියන්නේ මාස දෙකෙන් ත්‍රස්තවාද ඉවර කරා කියලා. අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සියලුම විශාල පිරිසක් කියනවා දැන් රටේ ප්‍රශ්නයක් නැහැ ආරක්ෂාව. කවුරු කිව්වද ඉතින් අර මං කියපු වචනේ තමයි මට කියන්න තියෙන්නේ. මේ ත්‍රස්තවාද ඉවරයි දැන් කියලා කියනවා නම් කවුරු හරි මෝඩයෙක් තමයි. කාර්ය සභාවට සහභාගී වූ නිලධාරියෙක් අයින් වෙලා තියෙනවා බුද්ධ්‍යංශේ. අයින් වෙලා නෑ අයින් කළා. ජනාධිපති අයින් කරන්න නැතිව මට හිතෙන විදියට. ඉවත් වෙන්න හේතුවක් නෑ නේ යාට. බුද්ධ්‍යංශය රාජකාරිය පැහැරලා නැහැ. ඒගොල්ලන්ට වැඩියනුත් එක්ක නඩුවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කවුද දරන්නේ? අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා එයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනේ. ජේෂ්ඨයන් කියනවා සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා කියලා. මේක එක්කෙනා කියනවා ඉතින්. නමුත් පක්ෂය තාම එහෙම තීරණයක් කරන්නේ නැහැ. නැගෙනහිර පළාතේ ඉදිවෙමින් පවතින ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් අද මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. ගිය ආණ්ඩුව කාලේ ඉඩම් ලබා ගත්තේ ටෙක්නිකල් කොලෙජ් එකක් පවත්වන්න යනවා. මේකට මිලියන 100කට අධික මුදලක් දැනට ලැබිලා තියෙනවා. තාම උපක්‍රමශීලී මේ විශ්වවිද්‍යාලය ගොඩනගලා තියෙන්නේ ඉස්ලාම් අන්තවාදයේ පැතිරීම සඳහා. මේක දකුණු ආසියාවේ විශාලම බෝම්බකරුවන් හදන ඉස්ලාම් අන්තවාදය උගන්වන ආයතනය. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරයක් ලබාගෙන නැහැ මේ. ශ්‍රී ලංකාව තුල සම්පූර්ණයෙන්ම ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමේ අභිලාෂයෙන්මයි මේ විශ්වවිද්‍යාලය හදලා. මේ විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම රජයට ගෙන ශ්‍රී ලංකා හමුදාවෙන් 50%කුත් අනිත් 50% සියලු ජාතීන් හා ජනවර්ගයනුත් නියෝජනය වෙන විදියට ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවට තාක්ෂණික දැනුම ලබා දෙන විශ්වවිද්‍යාලය බවට විශේෂයෙන්ම සයිබර් අවකාශය හරහා එන උපද්‍රව ජය ගැනීම සඳහා දැනුම හා ඥානය ලබා දෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කළ යුතුයි මම යෝජනා කර සිටිනවා. ඒ යෝජනාවට අදාළ කෙටුම්පත් නීත්‍යානුකූල කටයුතු ඉදිරි දින 10 තුල ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාලය රජයට පවර ගන්න හැකියාවක් නැහැ. උන් හදලා තියෙන විදිහට නෙමෙයි කියලා අඬකරතුමා කියලා දෙනවා. රජයට ගත නොහැකි දෙයක් නැහැ. ත්‍රස්තවාදයට නියමාකාරයෙන් හෝ අනියමික ආකාරයෙන් දිරිදෙන උදව් දෙන ඕනෑම ක්‍රියාවක් ශ්‍රී ලංකාව තුල අපට තහනම් කරන්න පුළුවන්. ඒ වගේම රජයට පවරා ගන්න පුළුවන්කම යනු මේ විශ්වවිද්‍යාලය මුළු දකුණු ආසියාවම අස්ථාවර කරන තත්ත්වයට පත් කරන විශ්වවිද්‍යාලය. ඇත්ත වශයෙන්ම මේ විශ්වවිද්‍යාලය පෞල් සමාගමක් විසින් තමයි. ඒ කියන්නේ හිස්බුල්ලා ආණ්ඩුකාර හිටපු ආණ්ඩුකාරවරයා ඇතු පවුලේ සියලේ ඥාතීන් සහ පිරිවර සමග හදපු විද්‍යාලයක්. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා සඳහන් කරනවා. ඒ ස්වර්ණවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්. ඔබතුමා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වුණාද? එහෙම නැත්නම් ජනාධිපතිතුමා ඉවත් වෙන්න කිව්වද? මට ඒ තත්ත්වය අනුව මම ඉවත් වෙන්න වුණා. ඔබතුමාට බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට වගේම අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට තමයි චෝදනා එළවුනේ. නමුත් මේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් සහ മന്ത്രിවරුන් සිය තනතුරු වලින් ඉවත් වුණේ. ඇයි ඒ විදිහට කටයුතු කළේ? අතොසම අපි දන්න විදිහට අපි තුන් දෙනාම කිසිම සම්බන්ධයක් නැහැ. ත්‍රස්තවාදීන්ට හෝ එක්ක රුපියලක්වත් අපි ඉලක්කයක් සම්බන්ධයක් නැහැ. ඒ නිසා කොහොම තීන්දුවට ආවා ඉල්ලාස් වෙලා මේ ප්‍රශ්න මුහුණ දෙමු කියලා. අනිත් අමාත්‍යවරුත් ඉවත් වුණේ ඔබතුමාලා නිර්දෝෂී බව පෙන්වන්නද ඒ අමාත්‍යවරුන් සහ අනිත් മന്ത്രിවරු මේ සිය දුහර වලින් ඉවත් වුණේ? නේ අපි නිර්දෝෂී විතරක් නෙවෙයි ජාති සම්බන්ධයෙන් ප්‍රශ්න තව කීපයක් තියෙනවා. අපි කතා කරලා විසඳුම් ගන්නත් ඕනේ. ඒ නෝතම මේ ඔක්කොම එකතු වෙලා මේක තීන්දුව ගත්තේ. චෝදනා කරපු අය අයින් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් සියලු දෙනාම අයින් වුණාට පස්සේ ජාත්‍යන්තර වශයෙන් කැලලක් ඇති වෙනේද ලංකාවට? ඇත්තවශයෙන්ම එදා අපි තුන් දෙනෙක් විතර ඉල්ලාස් වුණා නම් මුස්ලිම් මුළු ජනතාවම මේක මේ රත්න ස්වාමීන් වහන්සේට බය වෙලා ඉල්ලාස් වුණා වගේ තමයි වෙන්නේ. එසා ඒකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා තමයි අපි කරේ. කාත්තන්කුට ප්‍රදේශයේ පල්ලියකදී ඔබතුමා ප්‍රකාශයක් කරනවා මුස්ලිම් ජනතාව ලංකාවේ සුළු ජාතිය වුණාට අපි ලෝකේ මහ ජාතිය. අපි දැන් නිහඬව හිටිය ඇති. ඒ වගේ ප්‍රකාශයක් කරන. ඇයි ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ මේ වගේ? නෑ ඇත්ත වශයෙන්ම මුස්ලිම් ජනතාව මම මුළු කතාව අහන්න ඕනේ. බය වෙන්න එපා. පාරට එන්න, කඩ ඇරින්න, බිස්නස් වලට යන්න මේ තමයි කිව්වේ. ඒක මොනවද? මුස්ලිම් ජනතාව මේකේ ප්‍රශ්නයෙන් පස්සේ හරි බය වෙලා ඉන්නේ. ඉස්පිරිතාලට යන්න බෑ. බස් වලට යන්න බෑ. බස් එකට ගානාංගොල අබාය අයින් කරන්න කියලා ළමයි වෙලා කඩ අහනවා. හරියට බය වෙලා ඉන්නේ. රමසාන් මාසේ පල්ලියට ගියේ නෑ. ඔක්කොම බය වෙලා ගෙදර ඉන්නේ.
ඒ නිසා මම කිව්වා බය වෙන්න එපා. අපි ලංකාව සුළු ජාති, ලෝකයා මහ ජාති. අපිට අපි විතරක් නෑ අපි වෙනුවෙන් කතා කරන්න කීප දෙනෙක් ඉන්නවා. ඔයගොල්ලෝ පාරට එන්න, බිස්නස් පටන් ගන්න, තමන්ගේ වැඩ කටයුතු කරන්න. බය වෙන්න එපා. මම කියලා තියෙනවා මගේ කතා ඔක්කොම අහන්න. ඒවා විතරයි දාන්නේ. ඔබතුමාට එළවෙන ප්‍රබල චෝදනාවක් තමයි මේ චෝදනා අතර නැගෙනහිර විශ්වවිද්‍යාල ඉදිකිරීම සම්බන්ධයෙන්. මේක පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක්. ඒ උසස් අධ්‍යාපන ආයතනයේ කිසිසේත්‍ර කොයිවත් ශරියත් නෑ, ඉස්ලාම් ආගමත් නෑ, උගන්වන්නත් නෑ, සම්බන්ධයක්වත් නෑ. මේක එන්ජිනියරින්, ආකිටෙක්චර්, IT විශ්වවිද්‍යාලයක්. ඕන කෙනාට උගන්වන්න පුළුවන්, ඕන ජාතියට උගන්වන්න පුළුවන්. මේක common is a private university. සල්ලි ගෙවන කෙනා ඕන කෙනාට ඉගෙන ගන්න පුළුවන්. බොහෝ පිරිසක් කියන්නේ මේක සයිටම් ආයතන වගේ අනිකුත් ආයතන වගේ රජයට පවරා ගන්න කියලා. ඒකට ඔබතුමා කැමතිද? රජයේ පවරා ගන්න බෑනේ. අපේ විශ්වවිද්‍යාල කොහොමද රජයේ පවරා ගන්නේ? අපේ පුද්ගලික ආයතන කොහොමද රජයේ පවරා ගන්න බෑ. රජයේ පවරා ගන්නවා නේ. ඒක ප්‍රොපෝසල් එක දෙන්නනේ කොහොමද කියලා. ආණ්ඩුව ගන්න ඕන නම් නිල වශයෙන් උසස් අධ්‍යාපනයේ අමාත්‍යාංශය හරහා අපිට ආයතනට දෙන්න ඕනේ මේ යෝජනා කියලා. අපි ඒක සාකච්ඡා කරලා අපි තීන්දුවට එන්න පුළුවන්. මේ නැගෙනහිර විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ආයතන කාගේ නමින්ද තියෙන්නේ? කොහොමද ලියාපදිංචි වෙලා තියෙන්නේ? ඒක අපේ මගේ පවුලකේ අනිත් කට්ටියත් ඉන්නවා. අපි තමයි පදිංචිලා තියෙන්නේ. මම තමයි සභාපති. ඒකේ පුද්ගලික ආයතනයක්. It's a private company. Our own money. Our ණය අරන් තියෙනවා. අපි හදනවා. අපේ පුද්ගල ආයතනයේ කිසිම කෙනෙකුට ප්‍රශ්න කරන්න බෑ. ඒක ඕන කෙනෙක් නෙවිල් කරන්න පුළුවන් නම්, එයාට පුළුවන් නම්, මෙයාට පුළුවන් නම් ඒ මට බෑ. දවස්වල කතා බහට ලක්වෙච්ච කාරණාවක් තමයි මේ ලංකාවේ බෞද්ධ ආගමට තමයි මුල් තැන දෙන්න ඕන. විවිධ ප්‍රකාශ නිකුත් වුණා. ඔබතුමා දකින්නේ ඔබතුමා අනිවාර්යයෙන්ම බෞද්ධ ආගමට මුල් තැන දෙන්න ඕනේ. කිසිම ගැටලුවක් නෑ. මේක බෞද්ධ රටක්. මම පාර්ලිමේන්තු අවුරුදු දෙකට ඉස්සර කතා කරන 3 පාර කිව්වා. මේක බෞද්ධ රට, සියලු ಜಾති ඉන්න පුළුවන්. ඒ නිසා බෞද්ධ රට කියලා අනිත් ಜಾති, අන්‍ය ಜಾති ඒ ආගම කටයුතු කරන්න බෑ කියලා කියන්න බෑ. මේක බෞද්ධ රටක්. කිසිම මම ඒක 100% දෙන්නේ මම දෙන ප්‍රශ්නේ මේකයි. අවුරුද්දකට කියලා තියෙනවා. මම පැහැදිලිව කියනවා. මේක බෞද්ධ මම මේ රටේ හරියට ගරු කරන කෙනෙක්. අවසාන වශයෙන් ඔබතුමාට ස්වර්ණවාහිනී ප්‍රේක්ෂකයින්ට වගේම රටේ ජනතාවට මොකක්ද කියන්න තියෙන්නේ? මම ඇත්තටම කියන්නේ කරුණා කරලා ජනමාධ්‍යෙත් ඒකත් ඇත්ත තියෙනවා නම් කතා කරන්න හොඳයි. නිකම්ම ಜಾති අතර ප්‍රශ්න ඇති කරන්න ඉඩ දෙන්න එපා. මම බෞද්ධ ජනතාවටත් කියනවා කරුණා කරලා මේ වාගේ බොරු චෝදනාවල් වලට යන්න එන්න එපා. මම ස්වර්ණවාහිනියට ස්තුතිවන්ත වෙනවා. ස්වර්ණවාහිනී සාමාන්‍යයෙන් ජනතාව මැදෙන් යන රූපాయන නාලිකාව තමයි කියන්නේ. මේ පැහැදිලිව සමහර නාලිකාව වලට විරුද්ධව මුස්ලිම් ජනතාව එමදාම දෙදොස් කියනවා ಜಾති අතර ප්‍රශ්න ඇති කරනවා කියලා. නමුත් ඒ චෝදනාව අද එනකම් ස්වර්ණවාහිනියට තාම එවිලා නැහැ. මම ඒක ස්තුතිවන්ත වෙන්න ඕනේ. කුමන ප්‍රකාශ ඉදිරිපත් කළද පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් වීමට පොලිස් ප්‍රතිවරයාට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. රටක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍යම අංගය තමයි බුද්ධ්‍යංශය. මේ රාජ්‍ය නිල රහසක් හෙළිදරව් කරොත් අවුරුදු 14ක දක්වා වූ සිරදඬුවමක් රුපියල් 20000 දක්වා වූ දඩයක් හෝ ඒ දෙකෙන්ම දඬුවම් කළ යුතු බවට මේ නීතියේ පවතිනවා. හෙළිදරව් කිරීම සිදු කරනු ලැබුවේ අගමැති ඇමති කෙනෙක්ද කතානායකවරයාද එහෙම නැත්නම් බුද්ධ්‍යංශයේ නිලධාරියෙක්ද කියන එකේ කිසි වෙනසක් නැහැ. ඉන්දීය බුද්ධ්‍යංශය විසින් අප්‍රේල් 4 වෙනිදා ඒ තොරතුරු දුන්නා. ඒකම පොලිසිය නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අප්‍රේල් මාසයේ 9 වෙනිදා චක්‍ර ලේඛනයක් නිකුත් කරලා පොලිස්පතිගේ අතට ලබා දීලා තියෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා මෙන්න මේ විදියට. දැන් පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට හෝ වෙනත් තැනකට ගිහිල්ලා කට දුන්නට සාක්ෂි දුන්නට වැඩක් නැහැ. මට ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න බලයක් තිබුණේ නැහැ. එහෙම නැත්නම් මට ඒක කරන්න ජනාධිපති අවසර දුන්නේ නැහැ. එහෙම නැත්නම් අගමැති අවසර දුන්නේ නැහැ කියන සාක්ෂි වලින් වැඩක් නැහැ. ඒ අපරාධය සිද්ධ කර අපරාධකාරයාට දෙන දඬුවම මිනිමැරීමේ දඬුවම නම් ඒ සාම නිලධාරියටත් නීතිය ක්‍රියාත්මක නොකරපු දෙන්න ඕන දඬුවම මිනිමැරීමේ දඬුවමම තමයි. මරණීය දණ්ඩනය. ඒක තමයි අපේ රටේ නීතිය. රටේ අපරාධයක් වුණොත් හෝ අපරාධයක් වෙන බවට තොරතුරක් ලදහොත් අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයාගේ වගකීම මිසක් අගමැතිගේවත් ජනාධිපතිගේවත් නෙවෙයි. ඒකට ජනාධිපතිගෙන් අගමැතිගෙන් අවසර ගන්න ඕන නම් එහෙමනම් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය නෙවෙයි දේශපාලඥයෝ.
එනිසා ඒක පිළිබඳව කාට හරි දැනුම් දුන්නත් වෙන්න පුළුවන් නොදුන්නත් වෙන්න පුළුවන්. වගකීම තියෙන පොලිස්පතිට ඒ වගකීමෙන් පොලිස්පතිට බේරෙන්න බෑ. හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් තියෙනවා මම ඉතින් අහිංසක ලේකම්වරයෙක් විතර මට කටක් කරලා වචනයක් කියන්න බැරි තත්ත්වයක් තිබුණා කියලා. ඒ කරපු පත් කිරීමේ වැරද්ද ආරක්ෂක ලේකම් ධූරය කියන තනතුරේ වගකීම ඒ නමේවත් තේරුම දන්න කෙනෙකුටවත් අඩු ගානේ බාර දෙන්න ඕනනේ. ඔහුගේ ඒ කියන විකට කතා ගැන කතා කිරීම කාලය නාස්ති කිරීමක්. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට තියා මං හිතන්නේ අමාත්‍යාංශ කිසිම තනතුරකට ගැලපෙන්නේ. රාජ්‍ය දේපල අවභාවිත නොකරන රාජ්‍ය පාලනයක් මෙරට සියලු ජනතාවගේ අවශ්‍යතාව බව සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා සඳහන් කරනවා. සසුනට අරුණ වැවයි දාගෙබයි ගමයි පන්සලයි වැඩසටහන යටතේ අනුරාධපුර නාට්‍යදුව ශ්‍රාවස්තිපුර ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජානන් වහන්සේ සසුනට පූජා කෙරුණා. හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 94 වෙනි ජන්මදින සැමරුමට සමගාමීව දිස්ත්‍රික්ක 25ක් මුල් කරගෙන චෛත්‍ය 25ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ පසුගිය වසරේ ජූනි මාස 23 වෙනිදායි. අට මහා කුසලයට ගැනෙන පින්කම දැන් මේ සිද්ධ කරන්නේ කරන කාර්ය ශාල සාසනික මෙහෙවර. ඒ වගේම අර ජාතික මෙහෙවර ඔබතුමා යම් කිසි වැඩක අත ගන්නවා නම් ඒ කාර්ය උපරිමාකාරයෙන් සිදු කරනවා. ධර්මයේ නැති තැන ජනතා කැමැත්ත නැති වෙනවා. ජනතා කැමැත්ත නැති තැන රජයක ආයුෂ ශූන්‍ය වෙනවා. අපි චක්කවර්ති සිහනාද සූත්‍රයෙන් ඉගෙනගෙන තිබෙනවා යහපත් රාජ්‍ය පාලනයක් තුළ තිබිය යුතු වැදගත් ප්‍රතිපත්ති හතරක්. ජනතාවට ආරක්ෂාව සැපයීම, අපරාධ මර්ධනය කිරීම, රටේ සියලුම දෙනාගේ ආර්ථික සමෘද්ධිය උදා කරලීම, ඒ වගේම ආගමික උතුමන්ට සවන් දීලා රටේ පාලනය ක්‍රියාත්මක කිරීම. මෙවන් යුගයක දැඩි අවශ්‍යතාවය මම තදබල ලෙස දකිනවා. සියලු ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ ක්‍රියාදාමය ආරම්භ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද සඳහන් කළේ අන්තවාදීන්ට එරෙහිව මාතර නගරේ ආරම්භ කළ සත්‍යග්‍රහයට එක්වෙමින්. අන්තවාදීන්ට එරෙහිව ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය නම් කර තිබුණේ අවෛරය හෝරාව නම්. සියලු ජාතීන් එකතු කරගනිමින් නව ශ්‍රී ලංකාවක් කරා යන ගමන අද අපි මාතරින් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ මාතරින් ආරම්භ කරලා තියෙන්නේ මාතර අපිට විතරක් නෙමෙයි මේ ගමන යන්න අවශ්‍ය මුළු රටටම අවශ්‍යයි. විශේෂයෙන්ම අපේ අනාගත දූ දරුවන්ට හිමි විය යුතු ඒ ආර්ථික සංවර්ධනය, දියුණුව සහ සංස්කෘතිය ලබා දෙන්නට නම් මාතරට පමණක් සීමා නොවූ ලංකාවේ නගරයක් පාසා මෙවැනි සමගිය අපි ප්‍රදර්ශනය කරන්න ඕනේ. පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා සියලුම ආගමික වතාවත්වල යෙදෙන හැම කොටසක්ම අද නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි එකතු වෙන්න ඕනේ. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ අපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගෙන යනවා. යලිත් මුණගැසීම රාත්‍රී 10:30ට ඔබට සුබ රාත්‍රියක්.